ආයිබෝන්නමයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශන 4 වෙනි වීඩියෝ එකෙන් අපි හමු වෙන්නේ අපි එදා ප්‍රශ්නාංක 22 දක්වා 21 දක්වා සම්පූර්ණයෙන්ම මොනවා කළාද සාකච්ඡා කළා අපිට ටියුට් එකේ එතකොට තව අවසාන ප්‍රශ්න තුනක් ඉතුරු වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් එදා හෝම්වර්ක් දීපුවා අපි ඒවා සාකච්ඡා කරන්නටයි යන්නේ බලන්න ඉස්සෙල්ලාම 22 වන ප්‍රශ්නය අපි මතක ඇති බැංකු සැසඳුම් ප්‍රකාශන ගාණක් අසමානතා හේතු දෙන්නේ නැතුව දුන්නහම ඒක හදන්න මූලික පියවර පහක් කතා කළා. මොකක්ද මේ මූලික පියවර පහ උනේ? මුදල් ලැබීම් මුදල් පාලන ගිණුමේ බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂ සමානද කියලා බලන්න කිව්වා. බැරි වෙලාවත් සමාන නොවුනොත් අපිට ගානේ දීලා තියෙන්න ඕනේ කිව්වා පහුගිය මාසේ බැංකු සැසඳුමක්. එතකොට පසුගිය මාසේ බැංකු සැසඳුමක් දුන්නොත් මොකද්ද කියන්නේ? ඒව ටික ඒකේ තියෙන තොරතුරු ටික ඒකේ තියෙන අභ්‍යන්තර තොරතුරු ටික මේ මාසේ බැංකු ප්‍රකාශයේ තියනවද කියලා බලන්න කිව්වා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයයි බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂයයි සමානද කියලා දරුවෝ. හැම කෙනාම බලා ගන්න 22 වෙනි ගාන මේ සාකච්ඡා කරන්නේ. බලන්න මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය දීලා තියෙනවා 25යි. බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂය දීලා තියෙනවා 35යි. ඒ කියන්නේ මේ දෙක මොනවා නැද්ද? සමාන නැහැ. සමාන නැත්තම් කොයි මාසේ තොරතුරුද අවශ්‍යයි කිව්වේ? ගිය මාසේ තොරතුරු ඕනේ. බලන්න ඔයාලට ගිය මාසේ තොරතුරු දීලා තියෙනවා ඔගෝස්තු මාසේ බැංකු සැසඳුමක් ඇසුරේ. ඊට යටින් බලන්න දීලා තියෙනවා ඒකේ චෙක්පත් 4ක් ඉදිරිපත් නොවු දෙකක් සහ උපලබ්ධි නොවු දෙකක්. එතකොට අපිට ගිය මාසික තොරතුරු දුන්නොත් අපි මොකද කරන්න ඕනේ කිව්වේ? ඒවා මේ මාසේ බැංකු සැසඳුමේ තියනවද කියලා බලන්න ඕනේ කිව්වා. බලන්න ඉස්සෙල්ලාම 198 කියන 40 චෙක් එක බැංකු ප්‍රකාශයේ තියනවද කියලා බලන්න. ඔව් තියනවා. ආන් මේ දෙපළටම පොඩි හරියක් දාගන්න 40 ළඟින්. ඊළඟට තියනවා 199 කියන චෙක් එක 20ක බලන්න එහෙම එකක් තියනවද කියලා නෑ. ඒකට කතිරයක් දාන්න 20 ළඟින්. ඊළඟට ළමයි 999 කියන 20 චෙක් එක තියනවද? ඔව් තියනවා. බැංකු ප්‍රකාශයේ තියනවා. දාන පුංචි හරියක්. දාන පුංචි හරියක්. ඊට පස්සේ බලන්න 999 කියන 20 චෙක් එක තිබ්බා. ඊළඟට 218 කියන 30 චෙක් එක තියනවාද කියලා බලන්න. ඒක නෑ. ඒකට කතිරයක් දාගන්න. දැන් අපි දෙවන පියවරට යනවා. මොකද්ද දෙවෙනි පියවර? ලැබීම් ජර්නලයේ විශ්ලේෂණ තීරුවල එකතුව මුදල් පාලන ගිණුමට හර කරලා තියනවාද කියලා බලනවා. දරුවෝ ලැබීම් ජර්නලයේ විශ්ලේෂණ තීරුවල එකතුව කියන්නේ පළවෙනි තීරුව 75යි, ඊළඟ තීරුව 70යි, ඊළඟ තීරුව 35යි, ඔක්කොම 180ක් තියෙනවා. ඒ 180ම බලන්න ඔයාගේ මුදල් පාලන ගිණුමට හර වෙලා තියෙනව නේද හරියට? ඒ වගේම බලන්න ගෙවීම් ජර්නලයේ විශ්ලේෂණ තීරු 4ක් තියෙනවනේ. ඒ 4 තියෙනවා 30කුයි 90කුයි 45කුයි 5කුයි. ඒ කියන්නේ 170ක් නේ. ආන් ඒ ටික බලන්න මුදල් පාලන ගිණුමට බැර වෙලා තියෙනවද? ඔව් තියෙනවා. එහෙනම් තුන්වෙනි පියවරත් හරියි. ඊළඟට ළමයි හතරවෙනි පියවර තමයි මොකද්ද? ලැබීම් ජර්නලයේ වටිනාකම් තීරුවේ තියෙන එක එක අයතම බැංකු ප්‍රකාශයේ තියෙනවද කියලා බලන්න ඕනේ. අපි බලමු 50 චෙක් එක තියෙනවද? ඔව් තියෙනවා. 50 තියෙනවා මුදල් කියන. ඊළඟට 20 චෙක් එක තියෙනවද 100? ඔව් තියෙනවා. හරියක් දාන්න. 211 30 චෙක් එක තියෙනවද? ඔව් ඒකක් තියෙනවා. හරියක් දාන්න. 402 චෙක් එක තියෙනවද? ඔව් තියෙනවා. හරියක් දාන්න. ඊළඟට මුදල් කියන 20 තියෙනවද? ඔව් තියෙනවා. හරියක් දාන්න. ඒ වගේම බලන්න 800 කියන 25 චෙක් එක තියෙනවද? නෑ. 290 කියන 25 චෙක් එක තියෙනවද? ඒකත් නෑ. දාගන්න මේ දෙකට කතර දෙකක්. ඊළඟට ළමයි
ගෙවීම් ජර්නලයේ ටිකත් ඔය විදිහට චෙක් කරලා බලමු. 200 කියන 50 චෙක් එක තියෙනවා. 201 කියන 20 චෙක් එක තියෙනවා. 202 කියන 20 චෙක් එක තියෙනවා. 203 කියන 40 චෙක් එකක් තියෙනවා. 204 කියන චෙක් එක නැහැ. 205 කියන 10 චෙක් එක තියෙනවා. 206 කියන චෙක් එක නැහැ. එහෙනම් එතන දෙකක් ඉතුරු වුණා. කීයද ඉතුරුනේ? කීයද ඉතුරුනේ? 5කුයි 25කුයි. දැන් අපෙන් අහනවා අසමාන වෙන්න බලපාන හේතු ටික වෙන වෙනම ලියන්නලු. ළමයි අසමාන වෙන්න බලපාන හේතු වල ලැබීම් ජර්නලයේ ඉතුරුනේ මොනවද මතක නම් කියන්න. ලැබීම් ජර්නලයේ කතර සලකුණු වලින් ඉතුරුනේ මොනවද? හරි උපලබ්ධි නොවු චෙක්පත්. හැබැයි ළමයි ඔය උපලබ්ධි නොවු චෙක්පත් කියන්නේ මේ මාස ඒවා. කීයක් තියනවද මේ මාස ඒවා? 25යි 25යි කීයක්ද? 50ක්. හැබැයි බලන්න අර ගිය මාසේ බැංකු සැසඳුමේ උපලබ්ධි නොවෙච්ච 30ක එකක් ඉතුරුනා නේද? හැබැයි ඒ කොයි මාසේවද? ගිය මාසේවා. එහෙනම් ලියන්න අසමානතා හේතු වල පළවෙනි එක. ලියවන චෙක් කරගන්න පළවෙනි එක. අසමානතා හේතු වල පළවෙනි එක. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්පත්. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්පත්. ගිය මාස රුපියල් 30000ක් හා ගිය මාස රුපියල් 30000ක් හා මේ මාස රුපියල් 50000ක් වේ. මේ මාස රුපියල් 50000ක් වේ. මේ මාසේව කියන්නේ ලැබීම් ජර්නල ඉතුරු වෙච්ච ඒවා. මේ මාස රුපියල් 50000ක් වේ. දෙවෙනි අසමානතා හේතුව. දෙවෙනි අසමානතා හේතුව නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ මේ මාස චෙක්පත්. මේ මාස චෙක්පත්. ඒ කියන්නේ අතන ගෙවීම් ජර්නලයේ තියෙන දෙක. මේ මාස චෙක්පත් රුපියල් 30000ක් වන අතර. මේ මාස චෙක්පත් රුපියල් 30000ක් වන අතර ගිය මාස චෙක්පත් ඒ කියන්නේ අර යට බැංකු සැසඳුමේ ඉතුරු වෙච්ච එක. ගිය මාස චෙක්පත් රුපියල් 20000ක් වේ. රුපියල් 20000ක් වේ. තුන්වෙනි එක. තුන්වෙනි එක. පහත සඳහන් දෑ බැංකු ප්‍රකාශයේ සටහන් වුවද පහත සඳහන් දෑ බැංකු ප්‍රකාශයේ සටහන් වුවද බැංකු ප්‍රකාශයේ සටහන් වුවද මුදල් පාලන ගිණුමේ ලියා නැත. මුදල් පාලන ගිණුමේ ලියා නැත. බැංකු ප්‍රකාශයේ තිබ්බට මුදල් පාලන ගිණුමේ ලියලා නැහැලු. ලියන්න යටින් මොනවද ඉතුරු වෙලා තියෙන බැංකු ප්‍රකාශයේ බලන්න. අගරු චෙක්පත් 10000යි. ස්ථාවර නියෝග 20000යි. බැංකු ගාස්තු 10000යි. බැංකු ගාස්තු 15000යි. බැංකු ගාස්තු 15000යි. ණයගැති ප්‍රේෂණ රුපියල් 30000යි. ණයගැති ප්‍රේෂණ රුපියල් 30000යි. රැස්කල ලාභාංශ රුපියල් 30000යි. රැස්කල ලාභාංශ රුපියල් 30000යි. right එච්චරයි අසමානතා. දැන් අපි රූල් කරගමු සංශෝධිත මුදල් පාලන ගිණුම.
සංශෝධිත මුදල් පාලන ගිණුම. සංශෝධිත මුදල් පාලන ගිණුම. ඒකේ ළමයි බැංකු සැසඳුමේ ලියන්න උඩින්ම සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය එකතු කළා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් අඩු කරන්න. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් अंतिम उत्तरेण बैंकु प्रकाशये शेषे बैंकु प्रकाशये शेषे बैंकु प्रकाशये शेषे මේ ළමයි ඉදිරිපත් නොවූ චෙක්පත් මේ ගානේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ගිය මාසේවා, අනිත් එක තමයි මේ මාසේවා. උපලබ්ධි නොවූ චෙක්පතුත් කොටස් දෙකක් තියෙනවා. එකක් ගිය මාසේවා, අනිත් එක මේ මාසේවා. ඔය දෙකම එකට එක්කහු කරලා දැම්මත් කමන්නේ නැහැ. නමුත් වෙන වෙනම පෙන්වන එක හොඳයි. මාස දෙකක තොරතුරු තියෙන නිසා. මොකද එකතු කරලා වැරදුනොත් ඔයගලන්ට දෙකටම ලකුණු නැතු වෙනවා. ඔන්න අපි බලමු. ළමයි මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය ලෙස හොයාගන්නේ. ආරම්භක ශේෂය ලෙස හොයාගන්නේ දැනට දීලා තියෙන මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය. දැනට දීලා තියෙන මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය. බලන්න දැනට දීලා තියෙන මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය තියෙන්නේ කීයද? 35යි. මේක තමයි ආරම්භක ශේෂය විදියට ගන්න. ඊළඟට මේ මුදල් පාලන ගිණුමට දාන්නේ මොනවද? දැනට දීලා තියෙන බැංකු ප්‍රකාශයේ තියෙන දේවල්. ඒ කියන්නේ බැංකු ප්‍රකාශය ඉතුරු වෙච්ච ඒවා. මොනවද තියෙන්නේ? අගරු චෙක්පත් තියෙනවා. ස්ථාවර නියෝගයක් තියෙනවා. බැංකු ගාස්තුවක් තියෙනවා. කීයක තියෙනවද? තුන තමයි ඉතුරු වෙලා තියෙන්නේ අර පැත්තේ. කීයද? 10යි 20යි 15යි. 10යි 20යි 15යි. මේ පැත්තේ තියෙනවා ඉතුරු වෙලා අරගේ බැර පැත්තේ ප්‍රේෂණ සහ මොකද්ද? ලාභාංශ. මට කියන ප්‍රේෂණය කීයක් තියෙනවද? 30යි. ලාභාංශය 30යි. රෝලක් ඉතුරු කරලා ගිණුම තුලණය කරනවා. මේ පැත්ත 95යි. ඒක මේ පැත්තෙත් දානවා. මෙතන 45ක් ගියාට පස්සේ මෙතන හරියට මෙනවා 50ක්. 15ට ගෙන ගියා ඉදිරියට ගෙන ගියා කියලා 50ක් එනවා. ඒ 50 මෙතෙන්ට දාන්න. 50 මෙතෙන්ට දාන්න. දැන් බලන්න ඉදිරිපත් නොවූ චෙක්පත් ගිය මාසේවා කීයක් තියෙනවද? ගිය මාසේවා තියෙන්නේ බැංකු සැසඳුමේ කීයක් තියෙනවද ඉදිරිපත් නොවූ ඒවා? 20ක් තියෙනවා ගිය මාසේ. එතකොට මේ මාසේ ඉදිරිපත් නොවූ ඒවා තිබුණේ කොහෙද? ගෙවීම් ජර්නලේ. බලන්න දරුවෝ ගෙවීම් ජර්නලේ තිබුණා 25කුයි 5කුයි කීයක් තිබුණාද? 30ක් තිබුණා. ඒ කියන්නේ ඔක්කොම 50ක් තිබුණා. 50යි 50යි 100යි. ඒකෙන් උපලබ්ධි නොවූ අඩු කරනවා. උපලබ්ධි නොවූ ගිය මාසෙක කීයක් තිබුණාද? 30ක් තිබුණා ගිය මාසේවා. එතකොට මේ මාසේව කොච්චරක් තිබුණාද? උඩින් තිබුණා 25ව දෙකක් ලැබීම් ජර්නලේ තිබුණේ 25ව දෙකක් කියන්නේ 50යි. තර 50යි 30යි කීයක් තියෙනවද? 80යි. 100න් 80ක් ගියාම උත්තරේ කීයක් එනවද? 20යි. එතකොට මේ උත්තරේ හරිද කියලා බලන්නේ කොහොමද? අපිට දීලා තියෙන බැංකු ප්‍රකාශයේ අන්තිම උත්තරේ තියෙනවා කීයයි කියලා දරුවෝ? 20යි කියලා.
ඔය අපි සාකච්ඡා කරලා ඉවරුනේ බැංකු සැසඳුම් අභ්‍යාසයේ කීවෙනිකද බැංකු සැසඳුම් නිබන්ධනයේ 22 වන ප්‍රශ්නය. එතකොට දරුවෝ දැන් ඕවා සාකච්ඡා කරද්දී තමන් අතේ නිබන්ධනය නැත්තම් තමන් මේ සංඛ්‍යා නිසි පරිදි සංසන්දනය කළේ කොහොමද, සංඛ්‍යා නිසි පරිදි ආවේ කොහොමද කියලා තමන්ට බලා ගන්න බැරි වෙනවා. තමන්ට අවබෝධ කර ගන්න බැරි වෙනවා. නැවත ගානක් දුන්නාම තමන්ට තේරුම් ගන්න බැරි වෙනවා. එහෙනම් මතක තියාගන්න තාමත් නිබන්ධනය තමන් අතර අරගෙන නැති අය නිබන්ධනය අරගෙන ඊට පස්සේ මේ වීඩියෝ එක නැවත බලලා මේ කොටස් වල අඩුපාඩු නම් निराකරණය කරගන්න දරුවෝ මේවා උසස් පෙළ පාඩමේ උසස් පෙළදී විශේෂයෙන්ම එන අත්‍යවශ්‍යම ලකුණු ලබා ගන්න පුළුවන් අංග සම්පූර්ණව ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්න නිසා. දැන් අපි යනවා 23 වෙනි ප්‍රශ්නට ඊළඟ හෝම්වර්ක් එක. ඒ 23 වෙනි ප්‍රශ්නේදී පටන් ගන්න 21 වෙනි පිටුවෙන්. 21 වෙනි පිටුවෙන් පටන් අරගෙන ඉවර වෙන්නේ 23 වෙනි පිටුවෙන්. හැබැයි උතන 23 වෙනි පිටුවේ නිබන්ධනයේ පුංචි දෝෂයක් තියෙනවා. අපි කිව්වා නිබන්ධනයේ 23 වෙනි පිටුව ලෙස වැදිලා තියෙන්නේ 22 වෙනි පිටුවමයි. ඒ නිසා ඔය නිබන්ධනයේ 23 වෙනි පිටුව අපි WhatsApp group එකට දාලා තිබුණා. 23 වෙනි පිටුව අපි WhatsApp group එකට දාලා තිබුණා. එතකොට මම හිතනවා මේ වෙනකොට ඒ 23 වෙනි පිටුවේ පිටුව මුද්‍රණය කරගෙන 23 වෙනි පිටුව ටියුට් එකේ මොනව කරගෙන ඇති කියලාද අලවගෙන ඇති කියලා හිතෙනවා. එහෙමනම් අපි 23 වෙනි ගාන සාකච්ඡා කිරීමට ගමු. බලන්න දරුවෝ 23 වෙනි ගානේ බැංකු ප්‍රකාශ මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය තියෙනවා 25යි. බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂය තියෙනවා කීයද? 35යි. එතකොට මේ දෙක අසමානයි. අපි කිව්වා අසමාන නම් ගානේ දීලා තියෙන්න ඕනේ මොන මාසේ තොරතුරු කියලාද? ගිය මාසේ තොරතුරු දීලා තියෙන්න ඕනේ. බලන්න ගිය මාසේ තොරතුරු දීලා තියනවාද කියලා. ඔව් දීලා තියෙනවා ගිය මාසේ තොරතුරු. ඒ එහා පැත්තේ අපි අලවගත්ත කොලේ බලන්න අලවගත්ත කොලේ බැංකු සැසඳුමක් දීලා තියෙනවා ගිය මාසේ. ඒ කියන්නේ අගෝස්තු මාසේ. ඉස්සෙල්ලාම අපි බලමු මේ දීලා තියෙන ඒවා මේ මාසේ බැංකු ප්‍රකාශයේ තියනවාද කියලා. මේ මාසේ බැංකු ප්‍රකාශයේ තියනවාද කියලා බලන්න දරුවෝ 198 කියන චෙක් එක ගිය මාසේ බැංකු ප්‍රකාශයේ 13ක් තියෙනවා. ඒක බැංකු සැසඳුමේ තියෙන එක මේ මාසේ බැංකු ප්‍රකාශයේ තියනවාද? ඔව් තියනවා. ඊළඟට 199 තියනවාද 20 චෙක් එක? නෑ, ඒකට කතිරියක් දාන්න. 13ට දෙපැත්තෙම හරියක් දාන්න. ඊළඟට බලන්න උතන තියෙනවා 999 කියලා 12ක චෙක් එකක්. ඔව් බැංකු ප්‍රකාශයේ තියනවා, හරියක් දාන්න. හැබැයි 11ක චෙක් එක 218 කොහෙද නැත්තේ? බැංකු ප්‍රකාශයේ නැහැ. ඒතර බැංකු ප්‍රකාශයේ නැහැ. එහෙනම් බැංකු ප්‍රකාශයේ නැති ඒවා කීයක් හම්බුණාද අපිට? දෙකක් හම්බුණා. අපි ඊළඟ පියවරට යනවා. මොකද්ද ළමයි ඊළඟ පියවර? ලැබීම් ජර්නලයේ තියෙන විශ්ලේෂණ තීරුවල එකතුව මුදල් පාලන ගිණුමට හර වෙලා තියෙනවද කියලා. බලන්න විශ්ලේෂණ තීරුවල එකතුව තියෙනවා 125යි 90යි 215යි 215යි 45යි 260යි. බලන්න මුදල් පාලන ගිණුමට ලැබීම් හර වෙලා තියෙනවා 260ක් කියලා. ඔව් තියෙනවා. ගෙවීම් ජර්නලයේ බලන්න බැලපැත්තේ තියෙනවා 40යි 80යි 120යි 150යි 165යි. බලන්න මුදල් පාලන ගිණුමට බැර වෙලා තියෙනවද 165? ඔව් තියෙනවා. දැන් එහෙනම් අපි දැන් සංසන්දනය කරමු ලැබීම් ජර්නලයේ තියෙන වටිනාකම් තීරුව බැංකු ප්‍රකාශයත් එක්ක. බලන්න ළමයි මුදල් කියන 50 චෙක් එක තියෙනවද? ඔව් තියෙනවා. ඒ වගේම 100 කියන 30 චෙක් එක තියෙනවද? ඔව් තියෙනවා. ඊළඟට ළමයි 211 කියන 50 චෙක් එක තියෙනවද බැංකු ප්‍රකාශයේ? ඔව් තියෙනවා. ඊළඟට ළමයි 400 කියන 25 චෙක් එක තියෙනවද? ඔව් ඒකක් තියෙනවා. මුදල් කියන 40 චෙක් එක තියෙනවද? ඔව් ඒකක් තියෙනවා. ඊළඟට ළමයි හරිද 800 කියන 45 චෙක් එක ඕකේ තියෙනවද? නෑ, ඒකට කතිරියක් දාගන්න. ඊළඟට බැංකු ණය කියන 20 චෙක් එක තියෙනවද? බැංකු ණය කියලා 20 චෙක් එක තියෙනවද? නෑ, බැංකු ප්‍රකාශය නෑ. එච්චරයි තියෙන්නේ. දැන් යනවා අපි
ගෙවීම් ජර්නල් එකේ තියෙන ඒවා මේකේ සංසන්දනය කරන්න 200 කියන චෙක් එක 40 තියනවද? ඔව් තියනවා. 201 21 තියනවා. 202 21 තියනවා. 203 41 තියනවා. 240 15 204 15 තියනවා. ඊළඟට 20 චෙක් එක තියෙනවා 205 කියන එක නෑ. ඒ වගේම 206 කියන 10 චෙක් එක තියනවාද? ඒකත් නෑ. එහෙනම් ළමයි අපි අසමානතා ටික යටින් ලියාගමු. යටින් ලියාගමු අසමානතා ටික. 1 තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් කළ අගය. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් කළ අගය. මේ මාස රුපියල් 65000ක් වන අතර රුපියල් 65000ක් වන අතර ගිය මාස රුපියල් 11000ක් වේ. ගිය මාස රුපියල් 11000ක් වේ. ඊළඟට 2 නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත්. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත්. ගිය මාස රුපියල් 20000ක් වන අතර මේ මාස රුපියල් 30000ක් වේ. ගිය මාස 20000ක් වන අතර මේ මාස රුපියල් 30000ක් වේ. තුන්වෙනි එක පහත සඳහන් දෑ බැංකු ප්‍රකාශයේ සටහන් කළද? පහත සඳහන් දෑ බැංකු ප්‍රකාශයේ සටහන් කළද? බැංකු ප්‍රකාශයේ සටහන් කළද? බැංකු ප්‍රකාශයේ සටහන් කළද? මුදල් පාලන ගිණුමේ ලියා නැත. බැංකු ප්‍රකාශයේ සටහන් කළද? මුදල් පාලන ගිණුමේ ලියා නැත. 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 ඊළඟට ඒක ලියන්න යටින් අගරු චෙක්පත් රුපියල් 25000යි. අගරු චෙක්පත් රුපියල් 25000යි. ස්ථාවර නියෝග රුපියල් 20000යි. ස්ථාවර නියෝග රුපියල් 20000යි. බැංකු ගාස්තු බැංකු ගාස්තු බැංකු ගාස්තු රුපියල් 5000යි. ඊළඟ එක ලියන්නේ ඒකටම ප්‍රේෂණ රුපියල් 30000යි. ඒකේ අන්තිම එක ලාභාංශ රුපියල් 16000යි. ලාභාංශ රුපියල් 16000යි. එතකොට අපි ළමයි අසමානතා හේතු ටික වෙන වෙනම ලිව්වා. දැන් අපි යම් සංශෝධිත මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුමයි හදන්න. රෝල් කලේ නැති අය ඉන්නවා නම් ඊටාම ඉක්මනින්
මේවා ලියන්න එපා. සංශෝධන මුදල් පාලන ගිණුමට ඊගිණුමක් ගැහුවා. මේ වාක්‍ය හතර ලියාගත්ත ගිය මාස මේ මාස කියලා. බැංකු ප්‍රකාශ ශේෂය කියලා දාගත්තා. ඉක්මනින් විනාඩි දෙකකින් ඉක්මනින් හදන්න. දැන් බලමු අපි උත්තරේ. මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය ලෙස දාන්නේ දරුවෝ දැනට දීලා තියෙන මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය. කීයද අවසාන ශේෂය තියෙන්නේ 120යි. දැනට දීලා තියෙන එකේ අන්තිම උත්තරය. ඊළඟට මුදල් පාලන ගිණුමට දාන්නේ බැංකු ප්‍රකාශය ඉතුරු වෙච්ච ඒවා. මොනවද බැංකු ප්‍රකාශය ඉතුරුනේ? අගරු චෙක්පත් 25යි. ස්ථාවර නියෝග 20යි. බැංකු ගාස්තුව 5යි. ඒ වගේම තිබුණා ප්‍රේෂණයක් 30ක සහ 16ක ලාභාංශ. ඊළඟට ළමයි බලන්න ලැබීම් චැනලයේ ඉතුරු වෙලා තිබුණා කීයයිද? ලැබීම් චැනලයේ ඉතුරු වෙලා තිබුණා 45කුයි 20කුයි. ඒ කියන්නේ කීයක් තිබුණාද? 65ක් තිබුණා. ලැබීම් චැනලේ ඉතුරු වෙන්නේ මොනවද? උපලබ්ධි නොවූ ඒවා මේ මාසේ 65යි. අපි බලමු ගිය මාසේ තියෙනවද කියලා. ගිය මාසේව තියෙන්නේ බැංකු සැසඳුමේ දීලා තියෙන උපලබ්ධි නොවෙච්ච එකක් තියෙනවා. කීයකද? 11000යි. ඊළඟට ගෙවීම් චැනලේ ඉතුරු වෙලා තිබුණා කීයද? ගෙවීම් චැනලේ ඉතුරු වෙලා තිබුණා 23 වෙනි එකේ. ගෙවීම් චැනලේ ඉතුරු වෙලා තිබුණා 20කුයි 10කුයි. ඒ කියන්නේ 30ක් ඉතුරු වෙලා තිබුණා. ඉදිරිපත් නොවූ චෙක්පත් මේ මාසේවා. බලන්න ගිය මාසයේ කීයක් ඉතුරු වෙලා තිබුණාද? කතරයක් දාලා 20ක් තිබුණා ඉතුරු වෙලා. ඔච්චරයි කතර සලකුණු වැඩිච්ච තිබුණේ. දැන් උඩ ඉඳන් එකතු කරනවා. මේ පැත්ත වැඩි 166යි. ඒක මේ පැත්තෙත් දාගන්න. මෙතන 50ක් ගියාට පස්සේ මෙතන 116ක් ඉතුරු වෙනවා. ඒ 116 මෙතෙන්ට ගන්න. ඒකට මේ 50 ආයෙ එකතු කරන්න. එතකොට එනවා 166යි. ඒකෙන් එකතු කරන්න මේ ටික කීයක්ද එකතු කරන්නේ? අඩු කරන්නේ 76ක්. 166න් 76ක් අඩු කරනවා 6න් 6ක් බිඳුවයි 16න් 7ක් 9යි. උත්තරේ නම් 90යි. කොහොමද ඔය 90 හරිද කියලා බලන්නේ? ඔය 90 හරිද කියලා බලන්නේ දීලා තියෙන බැංකු ප්‍රකාශයේ අන්තිම උත්තරේ තියෙනවා කීයද දරුවෝ?
90යි. ඊළඟට අපි යනවා දරුවෝ ටියුට් එකේ ওই જાතියේ තියෙන අවසාන ගාන. අවසාන ගාන තියෙන්නේ අපි දැන් අලවගත්ත 23 වෙනි පිටුවේ එහා පැත්තේ 24 වෙනි පිටුවේ 23 වෙනි පිටුවේ 24 වෙනි පිටුවේ තියෙන්නේ 23 වෙනි පිටුවේ 24 වෙනි පිටුවේ තියෙන්නේ 23 වෙනි පිටුවේ 24 වෙනි පිටුවේ තියෙන්නේ ඔන්න හොඳට අහගන්න 23 වෙනි පිටුවේ 24 වෙනි පිටුවේ හරිද දැන් අපි ඉස්සෙල්ලාම සංසන්දනය කරමු ඒකේ මුදල් පාලන ගිණුමක් දීලා තියෙනවද දරුවෝ මුදල් පාලන ගිණුමක් දීලා නැහැ ලැබීම් ජර්නලයක් තියෙනවා ගෙවීම් ජර්නලයක් තියෙනවා ගිය මාසේ බැංකු සැසඳුමක් තියෙනවා බැංකු ප්‍රකාශයක් තියෙනවා එහෙනම් මුදල් පාලන ගිණුම අපිට දීලම නැහැ අනිත් හැම ගානකම දුන්නා එහෙනම් ළමයි ඔකේ පළවෙනි එකේ කියනවා අපිට සංශෝධනයට කලින් මුදල් පාලන ගිණුම හදන්නලු ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනද අපිට දෙන මුදල් පාලන ගිණුම අපිට කියනවා මේ ගානේ හදන්න කියලා. එහෙමනම් රූල් කරගන්න T ගිණුමක් මොකක් කියලාද? මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. අපි ගාන දහස් වලින් හදන නිසා උඩින් රුපියල් 1000 කියලා දාගමු. අර ඉස්සෙල්ලා හදපු වලත් උඩින් රුපියල් 1000 කියලා දාගන්න දරුවෝ. මොකද අපි ගාන දහස් වලින් හැදුවේ. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. කලින් හදපු ගණන් දෙකේම රුපියල් 1000 කියලා දාගන්න මොකද අපි දහස් වලින් හදපු නිසා මුදල් පාලන ගිණුම හදන්න මේ මෙතෙන්ට ගන්න ඕනේ අවසාන ශේෂය ආරම්භක ශේෂය ළමයි මේ ආරම්භක ශේෂය කියන්නේ ගිය මාසේ අන්තිම ශේෂය මේ මාසේ ආරම්භක ශේෂය කියන්නේ මොකද්ද ගිය මාසේ අන්තිම ශේෂය ගිය මාසේ ශේෂ තිබ්බේ ළමයි පසුගිය ඒවල. පසුගිය ඒවා කියන්නේ අපිට ගිය මාසේ තොරතුරු වාගයක් දීලා තියෙනවා. බලන්න මේ ගිය මාසේ දුන්න තොරතුරු වල මුදල් පාලන ගිණුමේ ශේෂය දීලා තියෙනවද කියලා? ඔව් දීලා තියෙනවා. උඩම කීයද? 20ක් තියෙනවා. 20ක් තියෙනවා. අපි දන්නවා මුදල් පාලන ගිණුම හදන්න ගන්නේ ලැබීම් ජර්නලේ ගෙවීම් ජර්නලයේ තියෙන විශ්ලේෂණ තීරුවල එකතුන් ටික මොනවද තියෙන්නේ විශ්ලේෂණ තීරු ටික ණය ගැති පාලන තියෙනවා විකුණුම් තියෙනවා වෙනත් තීරුවක් තියෙනවා වැට් තීරුවක් තියෙනවා හතරක් තියෙනවා ලැබීම් ජර්නලයේ බලන්න මට කියන්න එකතුන් ටික කීයක් තියෙන්නේ 50යි 130යි 50යි 130යි 7යි 13යි මේ පැත්තේ දාන්න ගෙවීම් ජර්නලයේ තියෙන ඒවා මොනවද ගෙවීම් ජර්නලයේ තිබුණේ ණය හිමි පාලන ගැනුම් ඒ වගේම තිබුණා වියදම් සහ වැට් වියදම් සහ වැට් බලන්නේ තීරුවල එකතු වුන් තිබුණේ කීයද 50යි 140යි 50යි 140යි 86යි 14යි 86යි 14යි දැන් රූලක් ඉතුරු කරලා ගිණුම තුලනය කරන්න මේ පැත්ත වැඩි 10යි ඒ වගේම මෙතන එකක් ඉතුරුයි 8යි 13යි 8යි 21යි 1යි 22යි අපිට පේනවා මේ පැත්ත වැඩි ගානේ මේ පැත්ත 220යි තියෙන්නේ 220යි මේ පැත්ත වැඩි බිංදුවයි 9යි 9යි 8යි 17යි 17යි මෙහෙන් ඉතුරු එකයි 18යි 19යි 2යි 290යි මේ පැත්තේ තිබ්බේ දරුවෝ 220යිනේ ඒ කියන්නේ මේ පැත්තේ 70ක අඩුවක් තියෙනවා ලියනවා 15ට ගෙන ගියා
මේ පැත්තෙන් ඉදිරියට ගෙන ගියා කියලා 70යි. මුදල් පාලන ගිණුමේ අවසාන බැරශේෂයක් ඉතුරුනේ. ඉක්මනින් අඩුපාඩු හදාගන්න මුදල් පාලන ගිණුමේ. මුදල් පාලන ගිණුම හැදුවේ මේ මාසෙට. ඒකේ ආරම්භක ශේෂය කියන්නේ ගිය මාසේ අවසාන ශේෂය. ගිය මාසේ අවසාන ශේෂය. ඔන්න ඒ ටික අපි දාගත්තා. දැන් ඔය මුදල් පාලන ගිණුම හදලා ආපු උත්තරය අපි හදන මුදල් පාලන ගිණුමේ කියන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ දාන්න ඕනේ ආරම්භක ශේෂය විදියට. මේකෙන් ආපු අවසාන උත්තරය. මේක අපිට දීලා තිබුණා නම් කොහොමද අන්තිම උත්තරේ ගන්නෙ? හැබැයි දාන්නේ ඒකේ බැර එකක් විදියට ඊගේ කියලා 70ක් තියෙනවා. ඉක්මනින් රෝල් කලේ නැති දරුවෝ ඉන්නවා නම් ඉක්මනින් රෝල් කරගන්න සංශෝධිත මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුමයි. ඊටාම ඉක්මනින් ඉක්මනින් රෝල් කරගෙන ඉවරද? අර බැංකු සැසඳුමේ වාක්‍ය හතරක් ලියන්න. දැන් අපි සංසන්දනය කරමු. බලන්න දරුවා මුදල් පාලන ගිණුමේ අපේ ආරම්භක ශේෂය තියෙන්නේ කීයද? 20යි. බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂය කීයක් තියෙනවද? 19යි. වෙනස් නේද? වෙනස් නම් අපිට දීලා තියෙන්න ඕනේ ගානේ කොයි මාසේ තොරතුරුද? ගිය මාසේ ඒවා. බලන්න ඒක 24 වෙනි පිටුවේ තියෙනව නේද? ගිය මාසේ බැංකු සැසඳුම. ඒකේ තියෙන ඒවා බැංකු ප්‍රකාශයේ තියෙනවද කියලා බලන්න දරුවෝ. 820 කියන 25 චෙක් එක බලන්න තියෙනවද කියලා. ඔව් තියෙනවා, හරියක් දාන්න. 821 කියන 10 චෙක් එක තියෙනවද? ඒක නෑ, කතිරයක් දාන්න. ඒ වගේම බලන්න දරුවෝ 101 කියන 16 චෙක් එක තියෙනවද? 101 කියන 16 චෙක් එක තියෙනවද? නෑ, ඒකට කතිරයක් දාන්න. 702 කියන 20 චෙක් එක තියෙනවද?
ඔව් තියෙනවා බැංකු ප්‍රකාශයේ. එතකොට මේ පියවර ඉවරයි. ඊළඟට ළමයි දෙවෙනි පියවර වෙන්නේ මොකද්ද? ලැබීම් ජර්නලයේ එකතුව මුදල් පාලන ගිණුමට හර කරලා තියෙනවද කියලා. ඔව් අපි හර කළා. ගෙවීම් ජර්නලයේ එකතුව මුදල් පාලන ගිණුමට බැර කළා. ඒක අපි කළා. ඊළඟට හතරවෙනි පියවර වෙන්නේ මොකද්ද? ලැබීම් ජර්නලයේ තියෙන අර අපි අලෝපු පිටුවේ තියෙන වටිනාකම් තීරුවේ එකතුව. වටිනාකම් තීරුවේ තියෙන එක එක ආයතම බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ තියෙනවද කියලා බලන්න. බලමු අපි 111 කියන චෙක් එක බලන්න 99 තියෙනවද? ඔව් තියෙනවා. හරියට දාගන්න. 920 චෙක් එක 20 තියෙනවද? ඔව් තියෙනවා. හරියට දාගන්න. ඊළඟට බලන්න 700 කියන චෙක් එක 10 තියෙනවද? නෑ. ඒකට පතිරයක් දාගන්න. ඒ වගේම බලන්න 44 මුදල් කියන එක තියෙනවද? ඔව් තියෙනවා. 911 චෙක් එක තියෙනවද? 20. ඔව් තියෙනවා. ඊළඟට 100 චෙක් එක තියෙනවද? 7. ඔව් ඒකක් තියෙනවා. ඔව් ඒකක් තියෙනවා. එතකොට ඕකේ නැත්තේ අර 10 චෙක් එක විතරයි. හරිද? 10 චෙක් එක විතරයි. ඊළඟට ගෙවීම් ජර්නලයටත් යන් අපි 822 චෙක් එක 110 තියෙනවද? ඔව් තියෙනවා. 823 චෙක් එක 50ක තියෙනවද? ඔව් තියෙනවා. 824 චෙක් එක 40ක තියෙනවද? ඔව් තියෙනවා. 825 චෙක් එක තියෙනවද? ඒක නෑ. 826 චෙක් එක තියෙනවද? ඒකත් නෑ. 827 චෙක් එක තියෙනවද? ඒකත් නෑ. 828 චෙක් එක තියෙනවද? ඒකත් නෑ. එහෙනම් ඒකේ නැතිව කීයක් තියෙනවද? 825 826 27 28 කියන චෙක් හතරම නෑ. දැන් අපි රෝල් කරගත්තා මුදල් පාලන ගිණුමයි බැංකු සැසුමයි. ඒකේ ආරම්භක ශේෂය දැම්මා. මුදල් පාලන ගිණුම හදන්න ගන්නේ බැංකු ප්‍රකාශය ඉතුරු වෙච්ච ඒවා. බලන්න දරුවෝ බැංකු ප්‍රකාශයේ හරි දාපු නැති ඒවා මොකද ඉතුරු වෙලා තියෙනවද? ඔව් තියෙනවා. මොනවද? ප්‍රේෂණ, බැංකු ගාස්තු, ස්ථාවර නියෝග, අගරු චෙක්පත් කියලා. එහෙනම් දාගමු. හර පැත්තේ තියෙන ඒවා මේකේ බැර පැත්තේ දාන්න. බැංකු ගාස්තුවක් තියෙනවා. ස්ථාවර නියෝගයක් තියෙනවා. ඒ වගේම තියෙනවා අගරු චෙක් එකක්. කීයද ළමයි තියෙන්නේ? බැංකු ගාස්තුව නම් 5යි. ස්ථාවර නියෝගය 20යි. 5යි 20යි 40යි. ඊළඟට බැර පැත්තේ ඉතුරු වෙලා තියෙන ළමයි ප්‍රේෂණවල 26 විතරයි. ඒක දාන්න මේකේ හර පැත්තේ ප්‍රේෂණ කියලා 26යි. දැන් ගමු ලැබීම් ජර්නලයේ ඉතුරු වෙච්ච ඒවා. ලැබීම් ජර්නලයේ ඉතුරුනේ දරුවයි 10 චෙක් එක විතරයි. ලැබීම් ජර්නලයේ ඉතුරුනේ මොනවද? උපලබ්ධි නොවෙච්ච ඒවා. ඔය කියන්නේ මෙන්න මේක උපලබ්ධි නොවු මේ මාසේව 10ක් තියෙනවා. ඒක ලැබීම් ජර්නලයෙන් ගත්තේ. මේ මාසේව 10යි. මේ මාසේව 10යි. ඕනනම් මෙතන ඉස්සරහින් වෙන පාට පැනකින් ලියන්න ලැබීම් ජර්නලයේ මේ මාසේව ඉතුරුනේ. ගිය මාසේව ඉතුරුනේ කොහෙන්ද? බැංකු සැසඳුමේ. ගිය මාසේව කීයක් තියෙනවද? ගිය මාසේව ඉතුරු වෙලා බැංකු සැසඳුමේ උපලබ්ධි නොවෙච්ච කීයද තියෙන්නේ? 16ක් තියෙනවා උපලබ්ධි නොවෙච්ච. 16ක් තියෙනවා. ඊළඟට ගෙවීම් ජර්නලයේ බලන්න ඉතුරු වෙච්ච 4ක් තිබුණා. 10යි 16යි 26යි 26යි 20යි 46යි 46යි 44යි කියන්නේ 90ක් තිබුණා මේ මාසේවා. චෙක් 4 එකතු 90ක් තිබුණා මේ මාසේවා. ඒක ගත්තේ ගෙවීම් ජර්නලයේ. බලන්න ගිය මාසේව තියෙන්නේ 1යි. ඒ කී එකද? 11. ගිය මාසේව 10යි ඉතුරු වෙලා තියෙන එක බැංකු සැසඳුමින් ගත්තේ. ඔච්චරයි තියෙන්නේ. දැන් අපි මුදල් පාලන ගිණුම තුලනය කරමු. මේ පැත්තේ තියෙනවා 5යි. මෙතන 7යි 6යි 13යි. ඒ කියන්නේ 135යි.
ඒකෙන් 26ක් ගියාම මෙතන වෙනසක් එනවා 109ක. හැබැයි ඒකේ බැර ශේෂයක් විදිහට එන්නේ. බැර ශේෂයක් කියලා කියන්නේ අයිරාමය තත්ත්වයක් 109ක. අයිරාමයක් ආව කියන්නේ ගිණුමෙන්නේ ඍණ ශේෂයක්. මේ මෙතෙන්ට ගන්නෙ 109 ඍණ එකක් විදිහට. 109 ඍණ එකක් විදිහට. එතකොට ඒකට එක්කහු කරන්න මේ ටික ධන 100යි. ඍණ 109යි ධන 100යි එකතු කරපුවම උත්තරේ එනවා ඍණ 9යි. ඍණ 9කින් 26ක් අඩු වෙනවා. ඍණ ගානකින් තව ගානක් අඩු වෙනවා කියන්නේ ඍණ ගාන වැඩි වෙනවා. මේ දෙක එකතු වෙනවා උත්තරය ඍණ 35ක්. කොහොමද උත්තරේ හරිද කියලා බලන්නේ? ඔයාට දීලා තියෙන බැංකු ප්‍රකාශයේ අන්තිම උත්තරේ කීයක් තියෙනවද දරුවෝ? ඍණ 35ක් තියෙනවා. එතකොට අපි අවසන් කළේ බැංකු සැසඳුම් ප්‍රකාශන අභ්‍යාසවල ආපු ආරම්භක ශේෂ අසමාන ගැටලු ටික. එතකොට බැංකු සැසඳුම් ප්‍රකාශනවල තව පුංචි එක යුනිට් එකයි ඉතුරු වෙලා තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නයේ සිට 14 වෙනි ප්‍රශ්නය දක්වා එන බැංකු ප්‍රකාශයන් පිළියෙල කිරීමේ අභ්‍යාස ටික. ඔතන මූලික සිද්ධාන්ත සම්පූර්ණයෙන් මේ පාඩමේ තියෙන මූලික සිද්ධාන්ත ටික හරගැන්වෙන හරිද කොටස තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපි හැමනම් ඊළඟ ඔන්ලයින් එකෙන් ආන්ගේ කොටස පිළිබඳව මොනවා කරමුද සවිස්තරාත්මකව සාකච්ඡා කරලා අපිට ඔන්ලයින් 5කින් අපි බැංකු සැසඳුම් ප්‍රකාශය ඉවර කරනවා. අද 4 වෙනි ඔන්ලයින් එක ටිකක් කෙටි එකක්. අපි මේකේ පැවරුම ඒ කියන්නේ දුන්න ගෙදර වැඩ ටික සාකච්ඡා කිරීමයි කලේ. අපි ඊළඟ ඔන්ලයින් එක ටිකක් දිග එකක් වෙයි. හැබැයි ඊළඟ ඔන්ලයින් එකේදී අපිට පුළුවන් මේ පාඩම සවිස්තරාත්මකව මොනවා කරන්නද අවසන් කරන්න. එහෙමනම් අපි ඊළඟ එකකින් ඕගලන්න හම්බ වෙනවා. ආයිබෝන්.